සුපභාතම් තිරුවන් සරණයි සියලු දෙනාටම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ තක්ෂිලාව ඉරුදින දහම් පාසල අද දිනේත් සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ අනුග්‍රහයෙන් මාතර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී පරදුව ජිනරතන හාමුදුරුවන් වහන්සේගේ පූර්ණ අධීක්ෂණය යටතේ අද දින පැවැත්වෙන්නේ. අද දින අපේ පාඩම් මාලාව බුද්ධ ධර්මය හා පාලි භාෂාව පරිචය කියන විෂය පත්‍රයට සමගාමීවයි පැවැත්වෙන්නේ. ඒ අනුව පාලි භාෂාව අද දින මේ වැඩසටහන පසුගිය වැඩසටහනේ දිගුවක් ලෙසටයි අද අපි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. බෞද්ධයාගේ අත්පොත වන ධම්මපදය තුල දිස්වන ගාථා කීපයක් පිළිබඳව අද අපි පදගතාර්ථය එහි සරල අර්ථය පිළිබඳ අවධානය යොමු කරනවා. අපි බලමු අද දවසේ අපිට හමු වෙන පළවෙනි ගාථාව. මුහුත්තම්පිචේ විඤ්ඤූ පණ්ඩිතං පෛරුපාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූපරසං යතා. මේ ගාථාව අපිට හමු වෙන්නේ බාල වග්ගයේ 6 වෙනි ගාථාව ධම්මපදයේ. පහුගිය සතියේ අපි කතා කළ ගාථාවේම දෙවන කොටස හැටියට තමයි මේ ගාථාව අපිට හමු වෙන්නේ. අපි බලමු මේකේ පද සම්බන්ධය. දරුවනේ පද සම්බන්ධය ඊටාම වැදගත් වෙනවා. අපිට කිසිදු අකුරක් පදයක් වාක්‍යයක් අත් නොහැර පරිවර්තනය කිරීමේ හැකියාව මේ පද සම්බන්ධයෙන් අපිට හඳුන ගන්න පුළුවන්. ඒ අනුව මේ ගාථාව අපි කොටස් කරනවා විඤ්ඤූ චේ මුහුත්තං අපි පණ්ඩිතං පෛරුපාසති ජීවහා සූපරසං යතා කිප්පං ධම්මං විජානාති. දැන් මෙන්න මේ අනු කොටස් වලට තමයි අපි පදගතාර්ථය සිදු කළ යුතු වන්නේ. ඒ අනුව අපි බලමු මේ අපි කමා දාලා තියෙන කොටස් වලින් කොහොමද අපි සිංහල පරිවර්තනයක් නිවැරදිව ලබා ගන්න කියන එක. මේ තියෙන්නේ අපේ පදගතාර්ථය. ඒ පදගතාර්ථයේදී විඤ්ඤූ නුවණැති පුද්ගලයාට කියනවා විඤ්ඤූ කියලා. චේ මේ නිපාත පදයක්. චේ කියලා කියන්නේ ඉඳින්. මුහුත්තං අපි මොහොතක් හෝ. අපි කියන නිපාතය අපි මෙතනදි ගන්නවා හෝ කියන අදහස. සාමාන්‍යයෙන් අපි පාලි ඉගෙන ගන්න දුවලා පුතාලා දන්නවා නිපාත පදවලට නිශ්චිත අර්ථයක් නැති වුණාට අපි ඊට ගැළපෙන විදිහට අපි යම්කිසි අර්ථයක් ලබා දෙනවා. පණ්ඩිතං කියලා කියන්නේ නුවණැතියෙකු. මේ වචනේ අපි මීට පෙර හමු වුණා. පෛරුපාසති පෛරුපාසනය කරනවා කියලා කියන්නේ ළඟින් ඇසුරු කරනවා කියන එකයි. එතකොට අපි මේ ගාථාවට ගැළපෙන විදිහට ළඟින් ඇසුරු කරයිද එහෙම නැත්නම් ළඟින් ඇසුරු කෙරේද කියන මේ වචන දෙකම ඕනනම් ගන්න පුළුවන්. අපි උපමාවකින් ඒක හඳුන්වනවා ජීවහා දිව සූපරසං යතා ව්‍යංජන රසය හඳුනන්නාසේ කිප්පං ධම්මං විජානාති. කිප්පං කියලා කියන්නේ ඉක්මනින් නැත්තම් වහා. ධම්මං කියලා කියන්නේ ධර්මය විජානාති කියන්නේ දැනගනි. දැන් මේ තමයි අපි ගාථාවක් හමු වුණාම ඒ ගාථාවේ පදගතාර්ථය හඳුනා ගන්නා ක්‍රමය. අපි බලමු දැන් මේ අදහස තියෙන සරල අදහසක් අපි ග්‍රහණය කරගන්නේ කොහොමද කියන එක. මෙතනදී අපිට වචන කීපයක් හඳුන ගන්න ඕනේ. ඒ තමයි උක්ත පදය. අවසානයේදී අපිට හමු වෙන ක්‍රියාපදය. උක්ත පදය නුවණැත්තා නැත්නම් විඤ්ඤූ කියලා කියනවා. ක්‍රියාපදයේ තියෙනවා විජානාති සරල වර්තමාන කාල ක්‍රියාවක් හැටියට. ඒ අතරතුර තමයි අපිට උපමා පදයක් හමු වෙන්නේ. කෙනෙකුට අර යම් හේයකින් බැරි වුණොත් සියලුම පදවල තේරුම වහා ග්‍රහණය කරගන්න
අපිට පුළුවන් සරල අර්ථයකට ගමන් කරන්න. ඒ අනුව අපිට කියන්න පුළුවන් නුවණැත්තා කියන වචනයට අපිට වචන දෙකක් හමු වුණා පාලියේ. විඤ්ඤූ කියනවා, එහෙම නැත්නම් පඬිත කියලා කියනවා. ඒ දෙකෙන්ම අපි ග්‍රහණය කරගන්නවා මෙතන නුවණැති පුද්ගලයා. ඉතින් මොහොතක් හෝ නුවණැත්තෙකු ළඟින් ඇසුරු කරයිද හෙතෙම දිව ව්‍යංජන රසය හඳුනා ගන්නාසේ වහා ධර්මය දැනගනී. ඒකට අපිට පදගතාර්ථයේ සහ තේරුම දෙකම ග්‍රහණය වුණාට පස්සේ අපිට පුළුවන් මෙහි සරල අර්ථය කුමක්ද කියන එක වහා වටහා ගන්න. ඇතැම් කෙනෙකුට සමහර වචනයක් දෙකක් අමතක වුණොත් අපිට පුළුවන් ඉක්මනින්ම තේරුම් ගැනීමට වඩා පොඩි වෙලාවක් මේ කියවලා තේරුම් අරගෙන ඊට ගැලපෙන විදිහට අර්ථග්‍රහණය කරගන්න. ඒ නිසා ඔබ පදගතාර්ථය නොවුනත් සරල තේරුම වුණත් ඔබ කිසියම් හෝ වචනයක් ගිලිහෙන්නට නොදී එහි පරිවර්තනය සිදු කරනවා නම් ඔබට උපරිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අපි එහෙමනම් බලමු මෙහි විශේෂ ලක්ෂණ මොනවද අපිට හඳුන ගන්න තියෙන්නේ කියලා. මම කියන්නේ උක්ත පදයේ මෙතනදී තියෙන්නේ විඤ්ඤූ කියලා. වී පූර්ව ඥා ධාතුවෙන් හැදෙන පදයක් තමයි විඤ්ඤූ කියලා කියන්නේ. විඤ්ඤූ කියලා කියන්නේ විශිෂ්ට දැනුමක් තියෙන, එහෙම නැත්නම් නුවණැති පුද්ගලයා තමයි මෙතනදී විඤ්ඤූ කියලා කියන්නේ. ඊළඟට අපිට හමු වෙන උපමාවක් ජීවහා සූපරසංයතා. ඒකට අපි නිපාත පදේ හඳුනගත්තේ මොකෙන්ද? යතහා කියන උපමා සූචක පදයෙන් තමයි අපි මේ පදය හරියට තේරුම් ගත්තේ. ඒකට අපිට සිංහලට පරිවර්තනය කරනකොට හඳුනා ගන්නාසේ හඳුනා ගන්නාක් මෙන් කියන අදහස තියෙනවා. මෙන්සේ කියලා සිංහලයේ අපිට හමු වෙන්නේ උපමා සූචක පද. ඒ නිසා පාලියේ අපිට හමු වෙන ඉව විය යතා වැනි නිපාත අපිට හමු වුණාම අපිව තේරුම් ගන්නවා මේ නිපාතය උපමා සූචක පදයක් හැටියට. ඒ අනුව අපිට ව්‍යංජන රසය හඳුනන්නාසේ කියන උපමා පදය මේක තුලින් හඳුන ගන්න පුළුවන්. හොඳයි, අපි ඊළඟට බලමු එහෙමනම් ධම්මපදයේ ඊළඟ ගාථාව. මෙයත් හරි සරල ගාථාවක්. දුවලා පුතාලාට හරි ඉක්මනින් කියවලා සරල අදහසක් හිතට ගන්න පුළුවන් ගාථා මේවා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. මේ ගාථාවල මේ දුවලා පුතාලා දන්නවා අපි pāli භාෂාව හල් කරලා ලියන්නේ නැහැ. බාලෝ කියලා හල් කරන්නේ නැහැ. නමුත් අපි උච්චාරණය කරන්නේ බාලෝ කියලා හල් කරලා. ඉතින් ඒ වගේ සමහර තැන්වලදී අපි හල් කරන්නේ නැතුව ලියනකොට උච්චාරණය අපි හල් කරලා කියනවා. ඊළඟට අපි සමහර අල්ප ප්‍රාණ, මහ ප්‍රාණ වගේ වචන අපි ඒ විදිහටම උච්චාරණය අත කියලා කියනකොට අපි ඒක අල්ප ප්‍රාණ අත නෙවෙයි, ඒක අත දුක්ඛං. ඒ වගේ අපි ඒ හැම අකුරක් ගැනම අවධානය මෙහිදී යොමු කරනවා. මේ ගාථාව අපිට හමු වෙන්නේ ධම්මපදයේ බාල වර්ගයේ 10 වෙනි ගාථාව හැටියට. අපි බලමු මේකේ පද සම්බන්ධය කොහොමද හදාගන්න පුළුවන් වෙන්නේ කියන එක. පද සම්බන්ධය හඳුනගත්තට පස්සේ අපිට හරිම පහසුයි මෙහි සරල තේරුමකට යන්න. පද සම්බන්ධය හඳුනගත්තට පස්සේ අපිට පුළුවන් ඊටාම පහසුවෙන් කිසිම අකුරක් ගිලිහෙන්නේ නැතිවන විදිහට එහි අර්ථග්‍රහණය කරගන්න. ඒ අනුව අපි බලමු කොහොමද මේ පිළිවෙලක් හදාගන්නේ කියලා. අපි මුලින්ම ගන්නවා පාපං යාවන පච්චති බාලෝ මధు ඉව මඤ්ඤති. ඒකට පළවෙනි පාද දෙකෙන් කියපු අදහස අපි වාක්‍යයක් හැටියට මෙහෙම වෙන් කරගත්තා. දෙවන සහ තුන්වෙනි පාදවලදී යදාච පාපං පච්චති අත බාලෝ දුක්ඛං නිගච්ඡති. මේ තමයි මේ අපිට හමු වුණු ගාථාවේ සරල වාක්‍යයක් ලෙස සකසා ගැනීම. අපි බලමු මේ සරලව හදාගත්තු වාක්‍යයක් වැනි මේ වාක්‍ය ඛණ්ඩය කොහොමද පදගතාර්ථයක් හැටියට හඳුනගන්නේ කියලා. පාපං පාපය
යාව යම්තාක් නපච්චති විපාක නොදේද. අපිට අර ගාථාවේ එහා මෙහා වෙලා තිබිච්ච වචන අපි අපේ වාක්‍යයට ගැලපෙන ලෙස සරලව සිංහලට පරිවර්තනය කරගන්නවා. පාපය පාපං යාව යම්තාක් නපච්චති විපාක නොදේද බාලෝ. අපිට මේ බාලෝ කියන මේ උක්ත පදය බොහෝ තැන්වලදී හමු වුණා. මෙතනදී අපි සලකන්නේ අනුවණයා කියන අදහස. නමුත් වෙනත් අදහස් තියෙනවා. නමුත් අපේ මේ ගාථාවට ගැලපෙන ලෙස අපි අනුවණයා කියලා ගන්නවා. මధు ඉව මී පැනීමෙන් ඉව කියන නිපාත පදය අපි මීට පෙරත් හමු වුණා. උපමා සූචක පදයක් හැටියටයි ඉව කියන පදය අපිට හමු වෙන්නේ. මී පැනීමෙන් මඤ්ඤති සිතයි. සිතනවා කියන්න අපිට වෙනත් වචනක් තියෙනවා. හැබැයි අපි මෙතනදී මඤ්ඤති සිතනවට අපි කියනවා මඤ්ඤති කියලා. බලමු ඊළඟට යදාච යම් විටක ච කියන්නේ නිපාත පදයක්. ඒ නිපාත පද දෙකක් අපිට හමු වුණාටම අපිට සරල අදහසකට යන්න ලේසි. මොකද නිපාත පදවලට නිශ්චිත අර්ථයක් pāli භාෂාව තුල නැහැ. නමුත් අපි යෙදෙන තැනට අනුව යම් යම් අර්ථ මෙහිදී ගන්නවා. ඒ අනුව යදාච කියන පද දෙකට අපිට ගන්න පුළුවන් යම් විටක පාපං පාපය. අපිට පාපං කියන වචනේ කිහිප තැනක මේ ගාථාවේ හමු වුණා. ඒ නිසා මුල් පදයේ අර්ථය තේරුම් ගත්තාම දෙවන පාදවලටත් එලෙසම අපිට පරිවර්තනය කරන්න ලේසි. පච්චති විපාක දෙනවා. පච්චති කියනවා අපි පැහෙනවට විපාක දෙනවට. ඒ නිසා අපි මෙතනදී පැහෙනවා කියන අදහස නෙවෙයි ගන්නෙ විපාක දෙනවා කියන අදහස. අත එවිට අත කියලා කියන්නේත් නිපාත පදයක්. අපි අනතුරුව එවිට ඉන්පසුව වගේ අදහස් තමයි අත කියන නිපාත පදයෙන් ගන්නෙ. එනිසා අපි මෙතනදී ගන්නවා එවිට එහෙම නැත්නම් අනතුරුව කියන අදහස. බාලෝ අනුවණයා දුක්ඛං නිගච්ඡති දුකටපත් වෙනවා. නිගච්ඡති ගච්ඡති මේවා සමානාර්ථ පද. ඒකට අපි යම් යම් උපසර්ග පද සමහර ධාතු වලට එකතු කරලා අර්ථයේ යම් යම් අවශ්‍යතාවයේ අනුව වෙනස් කරගන්න පුළුවන්. pāli භාෂාව හරි සරල භාෂාවක්. ඒ වගේම අපිට නිදහසේ අර්ථාවබෝධය කරගන්න පුළුවන් භාෂාවක්. ඒ නිසා අපි බලමු මේකේ සරල තේරුම මොකක්ද කියලා. මේ තමයි මේ ගාථාවෙන් අපිට ගන්න පුළුවන් ඊටාම සරල අදහස. මොකක්ද සරල අදහස? පාපය යම් තාක් විපාක නොදේද ඒ තාක් අනුවණයා එය මී පැනිමෙන් සිතයි. යම් විටක පාපය විපාක දේද එවිට අනුවණයා දුකටපත් වෙයි. දැන් අපි අර මුලදී හමු වුණු පදගතාර්ථය අපිට පුළුවන් සරල තේරුමක් හැටියට මෙලෙස ඉදිරිපත් කරන්න. හැබැයි සරල තේරුමක් ඉදිරිපත් කළත් අපි අර එකම වචනයක් හෝ ගිලිහෙන්නට ඉඩ නොදී පරිවර්තනය කරන්න ඕනේ. සමහර පරීක්ෂකවරුන් බලාපොරොත්තු වන මෙහි අර්ථාවබෝධයක් තියෙනවා. ඒ අර්ථය ගිලිහෙමින් අපිට අවශ්‍ය වන පද එකතු කරමින් මෙහි සරල තේරුමක් දෙන්නට බෑ. එනිසා අපි සරල තේරුමක් ගත්තත් එහි වචන ගිලිහෙන්නට ඉඩ නොදී හැම කෙනෙකුටම තේරෙන විදිහට පරිවර්තනය සිදු කළ යුතුයි. එවිටයි ඔබට නිශ්චිත ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. අපි බලමු මේකේ හමු වෙන විශේෂ කරුණු මොනවද කියලා. අපි කිව්වා මధు ඉව මధుවා මඤ්ඤති කියලා කිව්වහම මధు ඉව කියන සංදි පදයක් තියෙනවා. සංදි පාඩමේදී ඔබ හැමෝම ඉගෙනගෙන තියෙනවා අන්‍යෝන්‍ය සම්බන්ධය ඇති පද දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක පදයක් බවට පත් කර ගැනීම තමයි සංධියක් කියලා කියන්නේ. pāli භාෂාවේ සංධි වර්ග කිහිපයක් තියෙනවා. ඊතරදී අපි ස්වර සංධියක්ද ව්‍යංජන සංධියක්ද නිග්ගහීත සංධියක්ද කියලා බලනවා. එතනදී අපිට පේනවා ස්වර දෙකක් හෝ ව්‍යංජනයක් අපිට හමු වුණොත් අපිට සංධි කරන්නට අවශ්‍ය පසුබිම සැකසීලා තියෙනවා නම් pāli භාෂාව තුළ එය සංධි කළ යුතුයි. ඒ අනුව මధు ඉව කියන මේ පද දෙක එකතු වෙලා මధుව කියලායි හැදෙන්න ඕනේ. ඒත් අපිට හමු වෙන්නේ මధుවා කියලා.
එමනම් මදුව කියලා තියෙන්න ඕනේ පදය ඇයි මදුවා කියලා තියෙන්නේ. ඒ වෙන හේතුවකට නෙවෙයි. විරිත සම්පූර්ණ කිරීම සඳහා. අපි මේ ලයාන්විතය ගායනා කිරීම සඳහා අපි විවිධ විරිත් අනුගමනය කරනවා. අපි විවිධ විරිත් භාවිත කරනවා. ඒ භාවිත කිරීමේදී අපිට නිදහසක් තියෙනවා සමහර වෙලාවට ස්වරයන් දීර්ඝ කරන්න, දීර්ඝස්වර රස්ව කරන්න. ඒ විදිහට අපිට පූර්ණ නිදහසක් තියෙනවා. ඒ අනුව තමයි මදු ඉව කියන මේ පද දෙක එකතු වුනහම මදුවා කියලා රස්ව වකාරය දීර්ඝ කරලා තියෙන්නේ. වකාරය කියලා කියන්නේ මෙතන අපිට හමු වෙන වයන්න. ඒකට වයන්න රස්ව ස්වරයක් අයන්නයි තියෙන්නේ. මේ රස්ව ස්වරය ආයන්න හැටියට දීර්ඝ කරලා තියෙනවා. ඒ අනුව තමයි මදු ඉව මදුව නැවත අපේ විරිත සම්පූර්ණ කිරීම සඳහා මදුවා කියලා මී පැණි මෙන් කියන අදහස තියෙන්නේ. පච්චති කියන පදය අපිට කිහිප වතාවක් හමු වුණා. පච්චති කියනවා පැසවීමට, මුහුකුරා යාමට, විපාක දීමට මෙහි පච්චති කියලා කියනවා. එතකොට මේ හැම අර්ථයක්ම අපිට ගැලපෙන්නේ නැති නිසා අපි බලනවා කොයි පදයේද මෙතෙන්ට ගැලපෙන්නේ. ඒ අනුව අපිට වඩාත්ම ගැලපෙන්නේ විපාක දීම කියන අර්ථය. ඒ අනුව තමයි පච්චති කියලා අපි මේ ක්‍රියාපදය විපාක දෙයි කියන අදහසින් ගන්නෙ. ඒකට පච්චති පච්චන්ති කියලා අපිට ඕන නම් ක්‍රියාපදයක් හැටියට සරල වර්තමාන කාලයේ වර්ණගා ගන්නත් පුළුවන්. ඒ අනුව පච්චති කියන්නේ විපාක දීම් යන අදහස. අපි බලමු තවත් අපිට ගාථා කීපයක් තියෙනවා. දැන් අපිට මීට පසුව හමු වෙන ගාථා කීපයම ටිකක් සරල අදහසක් නෙවෙයි. පාද කීපයක් තියෙන ඊළඟට නිශ්චිත අර්ථය එක ගාථාවක නැති යම් යම් ගාථා කීපයක් තමයි අපිට හමු වෙන්නේ. එබඳු අවස්ථාවකදී අපිට ක්‍රියාපදය ඒ ගාථාව තුල හමු වෙන්නේ නැත්තම් අපි බලනවා ඊළඟට තියෙන ක්‍රියාපදය කොතනද තියෙන්නේ කියලා. ඒ අනුව තමයි අපි ක්‍රියාපදය හඳුනගන්නේ. දැන් අපි බලමු මේ වගේ තැනකදී අසතම් භාවන මිච්ඡෙය්‍ය පුරෙක්ඛාරංච බික්කුසු ආවාසේසුච ඉස්සරියං පූජා පරකුලේසුච. මේ ගාථාව අපිට හමු වෙන්නේ බාල වග්ගයේ 14 වෙනි ගාථාව හැටියට. මේ බඳු ගාථාවක් හමු වුණාම මම මුලදී කිව්වා වගේ අපි වඩාත් ඉක්මනින්ම මෙහි පද සම්බන්ධතාවය හඳුන ගන්නවා. ගාථාවක පද සම්බන්ධතාවය හඳුනා ගැනීමෙන් තොරව අපිට සරල අර්ථයකට ගමන් කරන්න බෑ. ඒ නිසා මේ ගාථාව අපි වාක්‍ය ඛණ්ඩයක් හැටියට හැදුවොත් මෙන්න මේ විදිහට අපිට හදන්න පුළුවන්. අසතම් භාවනං ඉච්ඡෙය්‍ය. අසතම් භාවන මිච්ඡෙය්‍ය කියලා එක සංදිපදයක් හැටියට තියෙන මේ පදය අපි සංදිපද දෙකක් කරනවා. භාවනං ඉච්ඡෙය්‍ය භාවන මිච්ඡෙය්‍ය. බික්කුසු පුරෙක්ඛාරංච. දැන් අපිට ගාථාවේ හම්බුනේ පුරෙක්ඛාරංච බික්කුසු කියලා. නමුත් එහෙම තිබුණොත් අපිට සරල අර්ථයකට යන්න බෑ. ඒ නිසා අපි බික්කුසු පුරෙක්ඛාරංච ආවාසේසුච ඉස්සරියං. අපිට ආවාසේසු කියලා මුලින්ම ගන්නවා. ඊට පස්සේ අපි ඉස්සරියං කියන පදය ගන්නවා. ච කියන නිපාත පදය එයටම සම්බන්ධ කරනවා. පරකුලේසුච පූජා. පූජා පරකුලේසු කියන මේ පද දෙක අපි මාරු කරගත්තා. පරකුලේසු ච කියන අවසානයේ තියෙන නිපාත පදය අපි මුලට අරගෙන මුලින් තියෙන පූජා කියන මේ පදය අගට ගන්නවා. මේ විදිහට තමයි අපි පද සම්බන්ධය මෙතනදී හඳුනා ගන්නේ. අපි බලමු මේ පද සම්බන්ධයට අදාළව අපිට දෙන්නට පුළුවන් පදගතාර්ථය මොකක්ද කියන එක. මෙතන අපිට වැඩි වශයෙන් හමු වෙන්නේ නැති වචනයක් හමු වෙනවා භාවනං කියන එක. අසතං භාවනං. මේ වගේ අවස්ථාවකදී අපි සරල අර්ථය එකපාරම තේරෙන්නේ නැත්තම් අපි ටික වෙලාවක් කියවලා මේ ගාථාවට අදාළ තේරුම හඳුනා ගන්නට ඕනේ. අසතං තමා කෙරෙහි නැති, භාවනං ගරුමුහුමන් ඉච්ඡෙය්‍ය කැමැති වන්නේය. අසතං කියන එකට අදහස් කීපයක් තියෙනවා. අපි ඉස්සරහට ඒක කතා කරනවා. මෙතනදී
තමා කෙරේ නැති කියන අදහස තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. න සතං අසතං. නයන්න අයන්න බවට පත් කරගන්න පුළුවන් පාලි භාෂාවේදී. ඒ අනුව අසතං තමා ළඟ නැති භාවනං ගරු බුහුමන් ඉච්ඡෙය්‍ය කැමති වන්නේය. දුවේ පුතේ ඔබ දන්නවා සත්තමී ආඛ්‍යාතය එය්‍ය එය්‍යුං එය්‍යාසි එය්‍යාත එය්‍යාමි එය්‍යාම කියලා ප්‍රත්‍ය කොටස් වෙනවා. ඒ අනුව අපිට මේක වර්ණ ගන්න පුළුවන් සත්තමී ආඛ්‍යාතේ ඉච්ඡෙය්‍ය ඉච්ඡෙය්‍යුං ඉච්ඡෙය්‍යාසි ඉච්ඡෙය්‍යාත ඉච්ඡෙය්‍යාමි එච්ඡෙය්‍යාම කියලා. ඒ අනුව අපිට ඉච්ඡෙය්‍ය කියලා කියන්නේ කැමති වන්නේය කියන අදහස. භික්ඛුසු භික්ෂූන් අතුරෙහි පුරෙක්ඛාරංච පෙරමුණ ගැනීම. ඒකට භික්ඛු શબ્දය කවුරුත් දන්නවා. භික්ෂූන් වහන්සේ එහෙම නැත්නම් හාමුදුරුවන් වහන්සේ ස්වාමින් වහන්සේ ඔබට කැමති අර්ථයක් මෙබඳු පදවලට ලබා දෙන්න පුළුවන්. එය කිසිසේත්ම ලකුණු අඩුවීමට බලපාන්නේ නැහැ. මොකද භික්ඛු શબ્දය භික්ෂූන් වහන්සේ කියන වචනයට අමතරව අපේ ව්‍යවහාරය තුල තවත් විවිධ නම් භාවිත වෙනවා. ඒ වදන් භාවිත කිරීම වැරද්දක් නැහැ. ඒ අනුව භික්ඛුසු භික්ෂූන් අතුරෙහි පුරෙක්කාරංච පෙරබුණ ගැනීමද අර ච කියන නිපාත පදයට අපි මෙතනදී සිංහල තේරුමක් ගත්තා ද කියන අදහස. ආවාසේසු ආවාසයන්හි ඉස්සරියංච අධිපති බව ඓශ්වර්ය ඉසුරු. ඒ වචනයෙන් තමයි අපිට හැදෙන්නේ ඉස්සරිය අධිපති බව. ඉසුරු ගොඩක් තියනකොට ඒ අධිපතියෙක් බවට පත් වෙනවා. යන ච කියන පදය නැවතත් මෙතනදී ද කියලා සිංහලට පරිවර්තනය කරනවා. පරකුලේසු බැහැර පවුල් වලින් කෙරෙන. පර කියලා කියන්නේ බැහැර අන්‍ය වෙනත් කියන අදහස තියෙන්නේ. ඒ අනුව වෙනත් පවුල් වලින් වෙනත් කුල වලින් කුල කියන වචනය අපිට පාවිච්චි කරන්න පුළුවන් සිංහලේ. හැබැයි වඩාත් සරලව තේරෙනවා මෙතනදී පවුල් කියන අදහස තියෙන බව. ඒ අනුව පරකුලේසු බැහැර පවුල් වලින් කෙරෙන පූජාච පූජාවන්ද ඉච්ඡෙය්‍ය කැමති වන්නේය. දුවේ පුතේ ඉච්ඡෙය්‍ය කියන පදය මෙතන අපිට හමු වෙන්නේ ගාථාවේ එක තැනක විතරයි. ආඛ්‍යාත පදයක් හැටියට. හැබැයි අපිට නිදහස තියෙනවා ආඛ්‍යාත පදය ඕන තැනකට අපේ අවශ්‍යතාවයට සරිලන ලෙස අරගෙන යන්නට. ඒ අනුව ඉච්ඡෙය්‍ය කියන පදය අපි අවසානයේදීත් ඒ අනුව එකතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සරලව අදහසක් ගන්නකොට මෙන්න මේ වගේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කෙනෙකුට හිතන්න පුළුවන් ඉච්ඡෙය්‍ය නැති නිසා දෙවනි එක ඒබඳු අදහසක් නැතුව එහෙමම තියන්න පුළුවන් කියලා. එහෙම තිබ්බට වරදක් නැහැ. හැබැයි අපි ආඛ්‍යාත පදේ හඳුනනවා නම් ආඛ්‍යාත පදේ තේරුම අපිට වැටහෙනවා නම් අපි ඒබඳු අවස්ථාවකදී මෙවැනි අදහසක් ගත්තට වරදක් නැහැ. ඒ නිසා අපි බලමු කොහොමද එහෙමනම් මෙහි සරල තේරුමක් අපි හඳුනගන්නේ කියලා. මෙන්න මේ සරල තේරුම තමයි අපි මේ සමස්ත ගාථාව තුලම අපිට හමු වෙන්නේ. අනුවණයා තමා කෙරෙහි නැති ගරු බුහුමන් කැමති වෙයි. එසේම භික්ෂූන් අතුරෙහි පෙරමුණ ගැනීමද ආවාසයන්හි අධිපති බවද බැහැර පවුල් වලින් කෙරෙන පූජාද කැමති වන්නේය. මෙන්න මේ සරල අදහස අර සමස්ත ගාථාව තුලින්ම අපිට එකතු කරලා පෙන්වන්න පුළුවන්. ඒ අනුව අපිට සරල අදහසකින් අර සමස්තයම ආවරණය කිරීමේ හැකියාව තියෙනවා. අපි බලමු මේකේ තියෙන මම කිව්වා මුලදී අපිට අමාරු වචනයක් හමු වෙනවා කියලා. ඒ අමාරු වචනේ තමයි අසතං භාවනං. භාවනං කියන වචනේ මීට පෙර ඔබට වැඩි වශයෙන් හමු වෙච්ච වචනයක් නෙවෙයි. මෙතන අසතං කියලා කියනවා මම මුලින් සඳහන් කළ පරිදි තමා කෙරේ නැති තමාට ලැබීමට නොනිසි කියන අදහසයි අසතං කියලා කියන්නේ. තවත් විදිහකින් අපිට කියන්න පුළුවන් අසතං කියනවා අසත්පුරුෂයාට. එහෙම නැත්නම් අසත් ජනයටත් අසතං කියලා කියනවා. සත්පුරුෂයාට කියනවා සත් කියලා, අසත්පුරුෂයාට කියනවා අසත් කියලා. ඒ අනුව සත් අසත්. ඒකට මෙතනදී අපි දන්නවා සත්පුරුෂයන් නොවන අය අසත්පුරුෂයන් නිසා අසත් කියන වචනේ පාවිච්චි කරනවා. ඒ අනුව ඔබට පුළුවන් මේ අර්ථ ඕන එකක් මෙතනදී ගන්න. තමා කෙරේ නැති කියන්න පුළුවන්.
එහෙම නැත්නම් තමාට ලැබීමට නොනිසි කියන්න පුළුවන්. එහෙම නැත්නම් අසත් ජනයාගේ ගරු බුහුමන් කියන්නත් පුළුවන්. භාවනං කියන වචනේ අදහස වෙනස් වෙන්නේ නැහැ. හැබැයි අසතං කියන පදය අපිට අපේ අවශ්‍යතාවයට සරිලන ලෙසේ මෙලෙස පරිවර්තනය කරන්න පුළුවන්. ඊළඟට අපිට තවත් ගාතාවක් හමු වෙනවා. මෙය අපිට නිතරම හමු වෙන ගාතාවක් නෙවෙයි. අපි මුලදී දැක්කේ පාද දෙකක් තියෙන ගාථා. හැබැයි මේ ගාථාව ඊට වඩා දිග ගාථාවක්. දැන් අපිට කෙටි ගාථාවකින් නම් සරල අර්ථයක් ගන්න පුළුවන්. නමුත් මේ වගේ දිග ගාථාවකදී අපිට ටිකක් කියවලා තේරුම් අරගෙන විභාගයට යන්නට පෙර පාඩම් කරලා ගියොත් අපිට උපරිම ලකුණු ප්‍රමාණය ගන්න පුළුවන්. අපි බලමු මේ ගාථාව. මමේව කතමඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ මමේව අතිවසා අස්සෝ කිච්චා කිච්චේචු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡා මානෝච වඩ්ඩති. දැන් මම මුලින් සඳහන් කළ පරිදි මමේව කියලා තියෙන තැන්වල අපි හල් කරන්නේ පාළියේ. ඒවා කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් මේක මමේව නේද කියලා. නමුත් අපි පාළියේ හල් කළේ නැති වුණාට අපි උච්චාරණය කරනවා හල් කරලා. ඒ අනුව මේක මමේව නෙවෙයි මමේව. ඒකට මේකේ පද සම්බන්ධයක් තියෙනවා. මේ වගේ දීර්ඝ ගාතාවක පද සම්බන්ධය නිවැරදිව හඳුනගන්නේ නැතුව ඔබට පරිවර්තනය කරන්න බෑ. අපි බලමු එහෙමනම් මේ වාක්‍ය ඛණ්ඩයක් හැටියට කොහොමද හදාගන්නේ. ගිහි පබ්බජිතා උභෝ. දැන් බලන්න මේ දෙවනි පාදයේ අපිට හමු වෙන්නේ ගිහි පබ්බජිතා උභෝ කියන පදය. හැබැයි පරිවර්තනය කරනකොට අපි ඒ පදය මුලට අරගන්නවා. මමේව කතමඤ්ඤන්තු කියන එක ඊළඟටයි ගන්නෙ. ඒ අනුව අපි ගාථාව ඒ විදිහටම පරිවර්තනය කරන්න ගියොත් අපිට නිසි ලෙස අර්ථය වටහා ගන්න බැරි වෙනවා. ගිහි පබ්බජිතා උභෝ මමේව කතං අඤ්ඤන්තු. මමේව කියලා කියන්නේ මං ඒව කියන සංදි පදය. සංදි පදයක් තියෙනවා මං ඒව ඒ සංදි වෙනවා මමේව කියලා. විසන්ධි කරගත්තාම සංදි පදය හරි පහසුවෙන් අපිට අර්ථයක් ගන්න පුළුවන්. මඤ්ඤන්තු කියන පදය කතං අඤ්ඤන්තු කියලයි අපි හදා ගන්න ඕනේ. බිඳුවක් මෙහා පැත්තේ තියෙනවා. ඊළඟට අපිට පරස්වරය තියෙනවා ස්වරයක්. ඒට පරස්වරය ස්වරයක් තිබිලා පූර්වස්වරය බිඳුවක් තිබුණාම අපි කවුරුත් දන්නවා එය මයන්න වෙන්න ඕනේ කියලා. ඒව කියන පදය ඒව මේව වෙන්නා වගේ. ඒ අනුව කතං අඤ්ඤන්තු කිච්චා කිච්චේසු ඒවා වෙනස් වෙන්නේ නැහැ. කිස්මිචි ඒකත් එහෙමම ගන්න පුළුවන්. මමේව අතිවසා අස්සු කියන පදය හැබැයි අපි අවසානෙටයි ගන්නෙ. ඒක මුලට ගන්න බෑ. මං ඒව කියන පදය මමේව කියලා හැදෙනවා. අර ඉස්සරලා හැදුනා වගේ. කත මඤ්ඤන්තු හැදුනා වගේ මං ඒව මමේව අතිවසා අස්සු ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡාච මානෝච වඩ්ඩති. ච කියන පදය කොතනද තිබුණත් අපි එක අර්ථයයි ගන්නෙ. සමහර වෙලාවට ච කියන පදේ විවිධ තැන්වල තියෙනවා. ඒ හැම පදයක්ම සිංහලට පරිවර්තනය කරන්න ඕනේ. නිපාත පද වලින් අපි සරල අර්ථයක් ගන්නවා මිසක් අපිට ඒයින් හැම අර්ථයකටම මෙය දැමීමෙන් සමහර වෙලාවට වාක්‍ය ඛණ්ඩයේ තියෙන ලස්සන නැති වෙන්න පුළුවන්. ඒ නිසා හැම පදයක්ම නිපාත පද අපි පරිවර්තනයට යන්නේ නැහැ. අපි බලමු මේ දිග ගාථාවේ සරල අදහසක් කොහොමද පදගතාර්ථයේ සහිතව හඳුනගන්නේ කියලා. ගිහි කියන පදය සිංහල තියෙන්නේත් මේ පදයමයි. ගිහි අයටයි ගිහි කියලා කියන්නේ. පබ්බජිතා කියලා කියන්නේ පැවිදි අය. ගිහි පබ්බජිතා කියලා කියන්නේ ගිහි පැවිදි. උභෝ කියලා කියන්නේ දෙපිරිසටම. උභය කියලා කියන්නේ දෙකයි කියන අදහස. පාලියෙත් උභ කියලා කියන්නේ දෙකයි කියන එක. ඒ අනුව ගිහි පබ්බජිතා උභෝ ගිහි පැවිදි දෙපිරිසම මං ඒව කතං මා විසින් කරන ලදයි අඤ්ඤන්තු දැනගනිත්වා. ඊටාම ලස්සන ආඛ්‍යාත පදයක් තියෙනවා. මේකට අපි කියනවා පංචමී ආඛ්‍යාතය කියලා. ඒ පංචමී ආඛ්‍යාතයෙන් අපි යම්කිසි ප්‍රාර්ථනාවක් ඇතැම් වෙලාවට අනකිරීමක් වුණත්
සුබ ප්‍රාර්ථනා කිරීමක් අපි හඳුනන්නේ මෙන්න මේ පංචමී ආඛ්‍යාතේ. ඔබ කවුරුත් දන්නවා භවතු සබ්බ මංගලං. භවතු අඤ්ඤන්තු බලන්න මේ තු කියන ප්‍රත්‍යය සහ අන්තු කියන ප්‍රත්‍යය ඒක වචනේ සහ බහු වචනේ යෙදෙනවා. ඒ නිසා මේ අඤ්ඤන්තු කියන අදහස අපි ගන්නේ දැන ගනිත්වා කියන ප්‍රාර්ථනයත් සමග. කිච්ඡා කිච්ඡේසු කුදු මහත් කටයුත්ත. කිච්ඡා කිච්ඡ කිච්ඡා කිච්ඡ කුදු මහත් කටයුතු වලදී. කිස්මිචි කිස්මි කියලා කියන්නේ කවර අවස්ථාවකදී. මං ඒව මාම අතිවසා අස්සු අනුව පවතිත්වා. පංචමී ආඛ්‍යාතයේ වෙනුවට අස්සු කියලත් අපි පාවිච්චි කරනවා ප්‍රාර්ථනා කිරීමේ ප්‍රත්‍යක් හැටියට. ඒ අනුව මාම අනුව පවතිත්වා මං ඒව අතිවසා අස්සු. ඉති නිපාත පදවලට අපිට සරල අදහසක් ගන්නවා නම් ඉති කියන පදයට යනුවෙන් කියන අදහස ගන්න පුළුවන්. ඔබ යම් හේයකින් ශබ්දකෝෂයක් පාවිච්චි කළොත් ඉති කියන මේ පදයට ස්ථිර අර්ථයක් දීලා නැහැ. නමුත් අපිට එහි යෙදී තිබෙන තැනට අනුව තමයි එහි සරල අර්ථය ගන්න ඕනේ. ඒ නිසා මෙතන ඉති කියන මේ නිපාත පදයට යනුවෙන් කියලා අදහස ගන්න පුළුවන්. බාලස්ස සංකප්පෝ බාලස්ස කියලා කියන්නේ අනුවණයාගේ සංකප්පෝ අදහස වේ. අපි දන්නවා සංකල්ප කියන්නේ අදහස් වලට. සම්මා සංකප්ප කියලා අපිට හමු වෙනවා ධර්මයේ තුල. ඒත් සංකප්ප කියලා කියන්නේ අදහස්. මෙතන අපි ගන්නවා අනුවණයාගේ අදහස කියලා බාලස්ස සංකප්පෝ. ඉච්ඡා කියන්නේ කැමැත්ත. අකමැත්තට කියනවා අනිච්ඡා කියලා. ඒකට කැමැත්තට ඉච්ඡා අර ච කියන පදයෙන් තමයි කැමැත්ත ද කියලා අපි නිපාත පදේ සරල තේරුමත් ගත්තේ. මානෝ මානය වඩ්ඩති වැඩෙයි. සරල වර්තමාන කාල ක්‍රියාවක් වඩ්ඩති කියලා. දුවේ පුතේ ඔබ 7 පන්ති ඉඳලම පාලි ඉගෙන ගන්නවා. අපි දකිනවා සරල වර්තමාන කාල ක්‍රියාවලදී ප්‍රත්‍ය කීපයයි තියෙන්නේ. ති අන්ති සීත මීම කියලා. ඒ අනුව වඩ්ඩති කියන මේ ක්‍රියාපදය වඩ්ඩති වඩ්ඩන්ති වඩ්ඩසි වඩ්ඩත වඩ්ඩාමි වඩ්ඩාම කියලා අපිට වර්ණගා ගන්න පුළුවන්. ඒ අනුව අපි දන්නවා පඨම පුරුෂ ඒක වචන පදයේ තමයි වඩ්ඩති කියලා කියන්නේ වැඩෙයි කියන අදහස. මේ තමයි අපිට ලබා දෙන්නට පුළුවන් සරල පදගත අර්ථය. පදගත අර්ථය ටිකක් සමහර වෙලාවට දීර්ඝ වෙන්න පුළුවන්. මොකද මේ ගාථාව සරල ගාථාවක් නොවන නිසා. ඒ නිසා අපි බලමු මෙන්න මේ අදහස කොහොමද සරලව තේරුම් ගන්න කියන එක. ගිහි පැවිදි දෙපිරිසම මා විසින් කරන ලදයි දැනගනිත්වා. අනුවණයා හිතනවා, අනුවණ පුද්ගලයා හිතනවා, අනුවණ භික්ෂුව හිතනවා, ගිහි පැවිදි දෙපාර්ශ්වයේම මේ සියල්ලම මං විසින් තමයි කරන ලදයි කියලා දැනගන්න කියලා කියනවා. ලොකු කුඩා කටයුතු වලදී හෝ නැත්තම් මොන අවස්ථාවකදී හෝ කිස්මිචි කියලා අපිට වචනයක් හමු වුණා. කවර අවස්ථාවකදී හෝ මා අනුව පවතිත්වා. මගෙන් ඉහළට කාටවත් යන්න බෑ මා අනුව පවතිත්වා කියලා හිතනවා. මේ තමයි අනුවණයාගේ අදහස. එහෙම හිතන අනුවණයාගේ කැමැත්තයි මානයයි වැඩෙනවා. මේක ධර්මානුකූලව ලොකු විවරණයක් තියෙන ගාථාවක්. නමුත් අපි ධර්මානුකූල පද විවරණයකට යන්නේ නැතුව මේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ පරිවර්තනයක් නිසා අපි ඒ ගැළපෙන වචනවලට පමණක් අර්ථාවබෝධය ලබා ගැනීම මේ අවස්ථාවේදී වැදගත් වෙනවා. අපි වචන දෙකක් පිළිබඳව මෙතනදී අවධානයට ලක් කරනවා මේ ගාථාව තුල. එකක් තමයි කතං අඤ්ඤන්තු. කතං කියලා කියන්නේ කරන ලද දේ, අඤ්ඤන්තු කියලා කියන්නේ දැනගනිත්වා. අපි වර්ණගුවා මේ අඤ්ඤන්තු කියන ක්‍රියාපදය පංචමී විභක්ති ක්‍රියාපදයක් හැටියට. කතං කියලා කියන්නේ කරන ලද දේ. කතං කරණීයං කියනවා රහතන් වහන්සේලා. කරන්න තියෙන දේවල් ඔක්කොම උන්වහන්සේලා කරලා ඉවරයි සාංශාරික වශයෙන්, කෙලෙස් නැහැ කියලා කියන්න. ඒ නිසා කතං කියන වචනය අපිට හමු වෙන්නේ කරන ලද කියන අදහස. දෙවැනි එක තමයි අතිවසා අස්සු. වසා කියලා කියනවා
ඒකට අපි එකතු කරනවා අතිවසා කියලා. අති කියන වචනය මෙහෙම නැත්තම් මේ උපසර්ග පදයේ දැම්මහම අපිට අදහස යම් වෙනසකට භාජනය කරන්න පුළුවන්. අනසක යටතේ අස්සු කියන්නේ පවතිත්වා. ඒකට මේ වගේ සමහර වෙලාවට අස්සු කියලා අපි කියනවා කඳුළු වලට. ඒකට කෙනෙක් දැනගෙන හිටියොත් අස්සු කියන්නේ කඳුළු කියලා. හැබැයි ඒ අදහස මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. අපි ඒ යෙදිලා තියෙන තැනට අනුව තමයි අර්ථය ගන්නට ඕනේ. නිසා දීප කියනවා පහනට, දීප කියනවා රටට. ඒකට අපි මේ පහනද රටද කියන මේ දීප කියන වචනයෙන් හඳුනා ගන්න ඕනේ ඒ යෙදිලා තියෙන තැනට අනුව. ඒ නිසා මෙතන අස්සු කියලා කියන්නේ ක්‍රියාපදයක් මිසක් අර අපි කතා කරන කඳුළු වලට කියන නම නෙවෙයි. අපි බලමු ඊළඟට තවත් ගාතාවක් තියෙනවා. පණ්ඩිත වර්ගයේ 12 වෙනි ගාතාව. මේ ගාතාව අපිට හමු වෙන්නේ මෙන්න මේ විදිහට. ඊටාම සරල ගාතාවක්. අර පහුගිය ගාතාවට වඩා අපිට යම් සරල බවක් මේක තුල තියෙනවා. කන්හන් ධම්මං විප්පහාය සුක්ඛං භාවේත පණ්ඩිතෝ ඕකා අනෝකං ආගම්ම විවේකේ යත්ථ දූරමං. මේ ගාතාව විවේකේ යත්ථ දූරමං කියලායි හමු වෙන්නේ. ඒ නිසා අපි බලමු මේකේ පද සම්බන්ධය කොහොමද කියලා. කන්හන් ධම්මං විප්පහාය බලට අපිට මේ අදහස අපිට එකපාරම සිංහලට පරිවර්තනය කරන්න බෑ. මොකද මේ පදගතාර්ථය හොයනකොට අපිට තියෙන්නේ නාමපදය වෙනත් තැනක. මෙහි නාමපදය උක්ත පදය තමයි පණ්ඩිතෝ කියලා හමු වෙන්නේ. මේ පණ්ඩිතෝ කියන පදය නාමපදයක් කියලා හඳුනගන්න තියෙන හොඳම අදහස තමයි මෙය පඨමා විභක්ති ඒක වචන පදයක්. පණ්ඩිත શબ્දය පඨමා විභක්ති ඒක වචනය. ඒ නිසා උක්ත පදය pāli භාෂාවේ හැම වෙලාවෙම පඨමා විභක්තියෙන් තියෙන්නේ. ඒ නිසා පණ්ඩිතෝ කියන නාමපදය මුලට ගන්නවා. නමුත් අපිට ඊළඟ අදහස ගන්න නම් තුන්වෙනි පාදයට යන්න ඕනේ. ඕකා අනෝකං ආගම්ම. බලනකොට මේ විසිරලා තියෙන පද අපි සරලව අපේ අර්ථයට ගැලපෙන විදියට සකස් කර ගන්නවා. ඕකා අනෝකං ආගම්ම. කන්හන් ධම්මං විප්පහාය. අර මුලින්ම අපිට හමු වුණු පදය තමයි ඊළඟට අපිට අර්ථාවබෝධය සඳහා උපයෝගී වෙන්නේ. සුක්ඛං භාවේත. ඔන්න දෙවනි පාදයේ අපිට හමු වුණා සුක්ඛං භාවේත කියලා. අපි මෙතනදී තමයි එහි සරල අදහස ගන්නේ. අවසානයේදී අපිට හමු වුණා විවේකේ යත්ථ දූරමං. මෙන්න මේ විදිහටයි අපි පද සම්බන්ධය සරලව තේරුම් ගන්න. ඒ නිසා අපිට පුළුවන් වෙන්නට ඕනේ මේ පද සම්බන්ධය සරලව හඳුනා ගැනීම තුලින් සිංහලට පරිවර්තනය කරන්න. අපි බලමු මේ පරිවර්තනය තුල කොහොමද මේ අදහස ගන්නෙ කියලා. පණ්ඩිතෝ. ඔබ දන්නවා මේ පණ්ඩිත શબ્දය විවිධ අර්ථවල තියෙනවා. නුවණැති පුද්ගලයාට කියනවා. ඒ වගේම සත්පුරුෂයාට පණ්ඩිතයයි කියනවා. ඒ නිසා ඔබට කියන්න පුළුවන් නම් සත්පුරුෂයයි කියලා පණ්ඩිතෝ කියන පදයට එහි වැරද්දක් නැහැ. ඒ නිසා දුවේ පුතේ ඔබට ඒ අදහස ලිවීම තුළින් ලකුණු අඩු වෙන්නේ නැහැ. ඒ නිසා නුවණැත්තා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් සත්පුරුෂයා කියන්නත් පුළුවන්. ඕක කියලා කියන්නේ ගිහි ගෙදරට. නම් කීපයක් තියෙනවා. නිවස කියන්න පුළුවන්. පදිංචි ස්ථානය කියන්න පුළුවන්. එහෙම නැත්නම් මන්දිරය කියලා කියන්න පුළුවන්. පැල කියලා කියන්න පුළුවන්. ඒ ඕනම අදහසක් ඕක කියන වචනය තුල තියෙනවා. මේ පදය තුල. ඕකා කියලා කියන්නේ ගිහි ගෙයින් නික්මිලා. අනෝකං න ඕක ගිහි ගෙය නොවන තැන අනෝක. ඒ කියන්නේ ශාසනය. අනෝක කියලා කියන්නේ ශාසනයට. අර තියෙන වචන වලින්ම අපිට එහාට මෙහාට කඩලා බිඳලා වෙන් කරලා හඳුනගත්තොත් අපිට සරල අදහසකට යන්න පුළුවන්. ඒකට න ඕකං ගිහිගේ නොවන තැන, එනම් ගිහිගේ නොවන තැන නම් පැවිද්දයි එහෙම නැත්නම් ශාසනයයි. ඒ නිසා අනෝකං කියන්න පුළුවන් පැවිදි බිමට ආගම්ම අවුත් කන්හන් ධම්මං අකුසල් දහම් විප්පහාය බැහැරකොට සුක්ඛම් භාවේත කුසල් දහම් වඩන්නේය. විවේකේ
විවේකය ඇති යත්ත යම් තැනක දූරමං ඇලීම දුෂ්කරද. අන්න දුවේ පුතේ අපිට හමු වුණා ක්‍රියාපදය හමු වෙච්චි නැති ක්‍රියාපදය ඊළඟ ගාථාවේ තියෙන ගාථාවක්. ඒ නිසා මේ බඳු ගාථාවක් ඔබට හමු වුණොත් ඔබ ක්‍රියාපදය හොය හොය යන්නේ නැතුව තියෙන විදිහට පරිවර්තනය කරලා ඊළඟ ගාථාවට තියෙන ක්‍රියාපදේ සම්බන්ධ කරන්න පුළුවන්. ඒ නිසා මේ බඳු ගාථාවක් එන විට ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද අපි මේ බඳු අවස්ථාවකදී සරල අර්ථය එකම වචනයකින්වත් ගිලි නොවෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ ගාථාවේ ඉතුරු කොටස තියෙන්නේ එහා ගාථාවේ කියලා අපිට මේවා අමතක කරන්න බෑ. ඒ නිසා තමයි අපි මේ බඳු අදහසකට යන්නේ. අපි බලමු මේකේ අපිට හඳුනාගත යුතු වචන කීපයක් තියෙනවා දුවේ පුතේ. එකක් මම කිව්වා පණ්ඩිතෝ කියන පදය. දෙවැනි එක තමයි ඕකා කියන පදය. ඕකා කියලා කියන්නේ ගිහි ගෙයින්. ඒකට ඇයි අපි මේක ගිහි ගෙයින් කියලා කිව්වේ? ඒක අපි හඳුනගන්නේ ඕකා කියන පදයෙන්. ඕකා කියලා කිව්වේ පංචමී විභක්ති පදයක්. දුවේ පුතේ ඔබ දන්නවා පංචමී විභක්තියකින් අපිට අර්ථ කීපයක් ලැබෙනවා. එකක් තමයි යස්මාද් අපේති භයමාදත්තේවා තදපාදානං. යස්මාත් අපේති යම්කිසි තැනක ඉඳලා තවත් තැනකට යනවා නම් ඒ තැන අපි හඳුන්වන්නේ පංචමී විභක්තියෙන්. භයං ආදත්තේවා කාගෙන් හරි කාට හරි බියක් ඇති වෙනවා නම් එතනදී අපි ලියන්නේ පංචමී විභක්තියෙන්. ඒ නිසා මේ තියෙන්නේ නික්මීමේ සංකේතය නිසා තමයි පංචමී විභක්තියෙන් මේ තියෙන්නේ ඕකා කියලා. අනෝකං අපි විස්තර කළා. අනෝක කියලා කියන්නේ න ඕක. ඒකට එහා පැත්තේ පරස්වරය තියෙන්නේ ඕ අකුර. ඒ ස්වරයක්. මෙහා පැත්තේ නයන්න තිබිලා පූර්වස්වරය. එහා පැත්තේ පරස්වරය නැවත ස්වරයක් හැටියට තියෙනවා නම් එතනදී න නෙවෙයි වෙන්නේ න අන බවටයිපත් වෙන්නේ. මොකද එහා පැත්තේ ස්වරයක් තියෙන නිසා. ඒ නිසා තමයි න ඕකං කියන එක අනෝකං කියලා හැදෙන්නේ. ඒ සංදි පදවලදී ඔබට හමු වෙනවා. ඒ නිසා න ඕකං අනෝකං පැවිදි බිමට. එහෙම නැත්නම් ශාසනයට. අපි මේ ආගම්ම කියන ක්‍රියාපදය මීට පෙර කතා කළා. පූර්ව ක්‍රියාපදයක්. පූර්ව ක්‍රියාපද 4ක් තියෙනවායි කියලා මම කිව්වා. ත්වා ත්වාන තූන සහ ය කියන ප්‍රත්‍ය. අට ගන්්වා ගන්්වාන ගන්තූන ගිහිල්ලා ගොස් කියන අදහස තියෙනවා. ඒකට දුවේ පුතේ මම කිව්වා ය ප්‍රත්‍ය යෙදෙන්නේ අර සරලව ත්වාන තූන ප්‍රත්‍ය යෙදෙන විදිහට නෙවෙයි. යම් හේයකින් ධාතුවට ප්‍රථම උපසර්ග පදයක් තිබුණොත් අපිට බොහෝ වෙලාවට ය ප්‍රත්‍ය යෙදෙනවා. නමුත් අනිත් තැන්වලදී ධාතුව සහ උපසර්ග පදේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගන්්වා ගන්්වාන කියන තැන්වල උපසර්ග පදයක් නැහැ. හැබැයි ආගම්ම කියන තැන ගමු ධාතුව ය ප්‍රත්‍ය. හැබැයි ඉස්සරහින් තියෙනවා ආ කියන උපසර්ග පදය. ඒ අනුව ඒක ආගම්ම කියලායි හැදෙන්නේ. එය පූර්ව ක්‍රියාපදයක් හැටියට අපි මෙතනදී හඳුන ගන්නවා. කන්හන් ධම්මං. කන්න ධම්ම කියලා කියනවා අකුසල ධර්ම වලට. කන්හං කන්න විපාකං කියලා ඔබට හමු වෙනවා. ඒ හමු වෙන්නේ අකුසල. කන්න කියලා කියන්නේ කළු කියන අදහස. කළු කියන අදහසෙන් මෙතනදී අර්ථවත් වෙන්නේ අකුසලය. ඒ නිසා තමයි අකුසලය අත්හැරලා දාලා. විප්පහාය. නැවත අපිට හමු වෙනවා ය ප්‍රත්‍යක් විපහාය. ධාතුවක් තියෙනවා උපසර්ග පදයක් තියෙනවා. ඒ නිසා අපිට ය ප්‍රත්‍යය යෙදෙන්නේ ඒ අනුව විප්පහාය. විශේෂින් බැහැර කොට බැහැර කරලා කියන අදහස. එතකොට ආගම්ම සහ විප්පහාය කියන මේ පද දෙකම පූර්ව ක්‍රියාපද හැටියටයි පාලි භාෂාවේ අපිට හමු වෙන්නේ. විවේකය කියලා කියන්නේ විවේකය. විවේකයයි කියලා කියන්නේ පලිබෝධ වලින් තොර తত্ত্বය. අපි යම් යම් දේවල් කෙලෙස් හැටියට අපි අරගන්නවා. ඒවා පලිබෝධ හැටියට සලකනවා. ඒ පලිබෝධ හැටියට නොගන්නා తত্ত্বය තමයි විවේකය කියලා කියන්නේ. පලිබෝධය තියෙන හැම කෙනෙකුටම විවේකය අඩුයි. ඒ නිසා විවේකයයි කියලා කියන්නේ පලිබෝධ කෙලෙස් වලින් රහිත తত্ত্বය. ඒ නිසා දූරමං කියලා කියන්නේ ඇලීම දුෂ්කරයි. දූ කියලා කියන්නේ දුෂ්කරයි කියන එක. රමං කියන්නේ
ඇලෙනවා කියන. රමති කියන්නේ ඇලෙයි. දූරමං කියලා කියන්නේ ඇලීම දුෂ්කරයි කියන අදහස. දැන් අපි බලමු මේකේ සරල අර්ථයක්. නුවණැත්තා ගිහි ගෙයින් නික්ම පැවිදි බිමට පත්ව අකුසල දහම් වෙසසින් බැහැර කොට කුසල් දහම් වඩන්නේය. යම් විවේකයක ඇලීම දුෂ්කරද. අපි ඔතනින් නවත්තලා ඊළඟ ගාථාවට යනවා. මොකද හේතුව මෙහි ආඛ්‍යාත පදය තාම අපිට හමුුනේ නැති නිසා. අපි බලමු ඊළඟ ගාථාවට කොහොමද මෙහි කොටස සම්බන්ධ වෙන්නේ කියලා. පණ්ඩිත වර්ගයේ 13 වෙනි ගාථාව තත්‍රාබිරති මිච්ඡෙය්‍ය හිත්වා කාමේ අකිංචනෝ පරියෝදපෙය්‍ය අත්තානං චිත්තක්ලේශේහි පණ්ඩිතෝ. අර පෙර ගාථාවට සම්බන්ධව අපි මේ ගාථාවේ තේරුම ගන්නවා. තත්‍රාබිරති මිච්ඡෙය්‍ය මේක සංදි පදයක්. අපි මේ සංදි පදය කොටස් කරනවා తත්‍ර අබිරතින් ඉච්ඡෙය්‍ය. සංදි පද තුනක් මෙතන හමු වෙනවා. తත්‍ර අබිරතින් ඉච්ඡෙය්‍ය ගාථාවේ අපිට හමු වෙන්නේ తත්‍රාබිරති මිච්ඡෙය්‍ය. හිත්වා කාමයේ කියන එක අපි ගන්නවා කාමේ හිත්වා. එතකොට සරලව තේරුම් ගන්න පුළුවන්. කාමේ හිත්වා අකිංචනෝ. අකිංචනෝ කියන්නේ නාම පදයක් නිසා, පඨමා විභක්ති පදයක් නිසා අපි බලනවා මේකට සම්බන්ධ තවත් පඨමා විභක්ති පද හමු වෙනවද කියලා. අපිට අවසානයේදී හමු වෙනවා පණ්ඩිතෝ කියන පදය. පණ්ඩිතෝ කියන පණ්ඩිත ශබ්දයේ පඨමා විභක්ති ඒක වචනයි පණ්ඩිතෝ පණ්ඩිතා කියලා වර්ණනකොට හමු වෙන්නේ. ඒ අනුව අකිංචනෝ පණ්ඩිතෝ චිත්තක්ලේශේහි හතරවන පාදයේ කෙලවරදී අපිට හමු වෙනවා චිත්තක්ලේශේහි කියලා අත්තානං පරියෝදපෙය්‍ය. පරියෝදපෙය්‍ය කියන එකට අපිට හමු වෙන්නේ තුන්වෙනි පාදයේ පළවෙනි පදයේ හැටියට. නමුත් අපි ඒ තමයි අවසානයේදී ක්‍රියාපදයේ හැටියට සලකන්නේ. ඔන්න ඔය විදිහට විවිධ විසිරිලා තියෙන යම් යම් පද අපේ අර්ථාවබෝධයේ සඳහා සරල තේරුමක් ගෙන දීම සඳහා අපි වාක්‍ය ඛණ්ඩයක් ලෙස සකස් කරගත්තා. දැන් අපි බලමු මේ වාක්‍ය ඛණ්ඩය කොයි විදිහටද අපිට පදගතාර්ථයක් හැටියට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ කියලා. తත්‍ර අබිරතින් ඉච්ඡෙය්‍ය. తත්‍ර කියලා කියන්නේ එහි. අපිට පාලියේ තව වචනයක් තියෙනවා තත්ථ කියලා. තත්ත්ව කියන්නේත් එහි, తත්‍ර කියන්නේත් එහි. කෙනෙකුට කියන්න පුළුවන් මේක සංස්කෘත පදයක් නේද කියලා. හැබැයි සමහර සංස්කෘත පද පාලියෙත් අපිට හමු වෙනවා අපි වෙනස් කරගත්තේ නැති. අපි බ්‍රාහ්මණ ශබ්දය බ්‍රාහ්මනෝ බ්‍රාහ්මනා කියලාම පාවිච්චි කරනවා. ඒ වගේ තමයි తත්‍ර කියන පදයක් ඒ සංස්කෘත ඌරුවට එන එහෙත් පාලි පදයක් හැටියට මෙතනදී අපි හඳුන ගන්නවා. අබිරතින් ඇලීම. රති කියන්නේ ඇලීම. ඒකට එහෙමනම් ඇයි මෙතන අබිරතින් කියලා කිව්වේ? අභි කියන මේ උපසර්ග පදය තුලින් අර්ථය තහවුරු කරලා තියෙනවා. ධම්ම කියන පදයට අභි කියන උපසර්ගය එකතු කරාම අභිධම්ම කියලා හැදෙනවා. ඒ විශිෂ්ට ධර්මයේ කියන තේරුම ඇතුව. ඒ අනුව අබිරතින් ඇල්ම ඉච්ඡෙය්‍ය කැමති වන්නේය. අපිට මේ ඉච්ඡෙය්‍ය කියන සත්තමී විභක්ති ආඛ්‍යාතය මීට පෙරත් හමු වුණා. ඒට ඒ හමු වෙච්ච නිසා අපි දැන් තේරුම දන්නවා එය සත්තමී විභක්ති ආඛ්‍යාත පදයක් කියලා කැමති වන්නේය. කාමේ හිත්වා කාමයන් අත්හැරලා දාලා අකිංචනෝ පණ්ඩිතෝ පලිබෝධයක් නැති නුවණැත්තා. චිත්තක්ලේශේහි සිත කිලිටි කරන අකුසල ධර්ම වලින් අත්තානං තමා පරියෝදපෙය්‍ය පිරිසිදු කරගන්නේය. දැන් මේකේ අපිට අවධානයට ලක් කරන්න ඕනේ වචන කීපයක් තියෙනවා. අපිට නිතරම හමු වෙන්නේ නැති වචන මොනවද කියලා බලනවා. ඒකට අපිට හමු වෙනවා වචන කීපයක්. එකක් තමයි අකිංචනෝ කියන පදය. න කිංචි අකිංචන කිසිවක් නැහැ කියන අදහස තමයි මෙතන අකිංචන කියලා කියන්නේ. ඒකට කිසිවක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? මිල මුදල් යාන වාහන මේ කිසිවක් නැති තැන පලිබෝධයක් නැහැ. එනිසා පලිබෝධයක් නැහැ කියලා කියන්නේ කිසිවක් නැති කෙනාට. මේ සියල්ල අත්හැරලා දාන පඬිතයෙකුට කිසිම පලිබෝධයක් නැහැ. පලිබෝධ කියලා කියන්නේ උවදුරු, අනතුරු. ඒ අනතුරු එන්නේ අපි ගාව යමක් තියනකොට. ඒ නිසා නුවණැති පුද්ගලයා අකිංචනයි. අකිංචනයි කියලා කියන්නේ රැස් කරගත්තු උවදුරක් නැහැ කියන අදහස.
ඒ නිසා අකිංචනෝ පණ්ඩිතෝ කියන එකෙන් අදහස් කරන්නේ ඔබට පුළුවන් ඕනනම් කියන්න කිසිවක් නැති පණ්ඩිතයයි කියලා. එහිත් වරදක් නැහැ. හැබැයි අපි අර පණ්ඩිතයා කියන වචනයට විශේෂණ නාම පදයක් හැටියටයි අකිංචනෝ තියෙන්නේ. ඒ නිසා අපි සරලව කියනවා පලිබෝධයක් නොමැති නුවණැත්තා කියන එක. අත්තානං කියලා කියන්නේ තමා. අත්ත શબ્දයේ විවිධ අර්ථවල තියෙනවා. ආත්මය කියලා කෙනෙකුටත් කියන්න පුළුවන්. අත්තානම් පරියෝදපෙය්‍ය කියලා කිව්වොත් කෙනෙකුට කියන්න පුළුවන් ආත්මය පිරිසිදු කරගන්නේ කියලා. හැබැයි අපි කතා කරන ආත්මය නෙවෙයි මේ කතා කරන්නේ. මේ කියන්නේ තමා පිරිසිදු කර ගැනීම සම්බන්ධවයි. ඒ නිසා අපි තමා පිරිසිදු කර ගැනීම කියන අදහසින් තමයි මේ පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ බඳු සරල අදහසක් අපිට ලබා ගන්න පුළුවන්. එහි ඇලීම කැමති වන්නේය. මේ ඇලීම කැමති වන්නේ කියන කොටසේ ඉතුරු කොටස අපිට පෙරගාතාවේ හමු වුණා. කාමයන් බැහැරකොට කිසිදු පලිභෝගයක් නොමැති නුවණැති පුද්ගලයා සිත කිලිටි කරන අකුසල වලින් තමා පිරිසිදු කරගන්නේය කියන අදහස තියෙනවා. දැන් මේ තමයි අපිට ලබා ගන්න පුළුවන් සරලම අදහස. මේ අදහස අපි ලබා ගත්තේ අර පදගතාර්ථය තුලින් අපි කිසිදු වචනයකට හානි නොකර කිසිදු වචනයක් ගිලිහෙන්නට ඉඩ නොදී ලබාගත්තු සරල තේරුමයි. මෙබඳු තේරුමක් ලබා දෙන කෙනෙකුට උපරිම ලකුණු ප්‍රමාණයක් pāli භාෂාව තුලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දුවේ පුතේ මේ විදිහට ඔබ සියලු දෙනාම එයි ගාථාවේ පදගතාර්ථය පද සම්බන්ධය එමෙන්ම විශේෂණ පද පිළිබඳව අවධානය යොමු කොට විභාගය සඳහා ඉදිරිපත් වීමෙන් වැඩි ලකුණු ප්‍රමාණයක් ඔබට ලබා ගන්නට පුළුවන්. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කළේ ධම්මපදයේ ගාථා කිහිපයක් කොහොමද පදගතාර්ථයේ තේරුම් ගන්නේ කියන අදහසයි. එහෙමනම් අද දවසේදී මේ ධම්මපදයෙන් අපි ඉගෙනගත්තු කාරණා ඔබේ ජීවිතයටත් එකතු කරගන්නට කියලා මේ වෙලාවේදී මතක් කරන ගමන් පාඩම් මාලාවේ දෙවනි පාඩම මෙතනින් අවසන් කරනවා. විශේෂයෙන් අද දවසේදී මේ සඳහා ඔබට දායකත්වයේ ලබා දෙන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිතුමා ප්‍රධාන සියලු කාර්ය මණ්ඩලයටත් ඒ වගේ මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරන මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී පරදුව ජිනරතන හාමුදුරුවන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරමින් මෙහි පාඩම් මාලාවේ දෙවනි කොටස අවසන් කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.